समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स. පින්වත්නි, අපි කවුරුත් මේ උත්සාහ කරන්නේ බොහෝම දුර්ලභව අපට ලැබුණු උතුම් මනුස්ස ජීවිතයේ මහා වටින ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණින් යුක්තව අපි මේ කවුරුත්ම උත්සාහ කරන්නේ. අපි කාගේ බලාපොරොත්තුව, අපි කාගේ තරමුණ මේ සංසාර දුක් ටික නිවා ගන්න ඕන කියන එකම තමයි අපි කාගේ ඇත්තටම අරමුණ. හැබැයි අපි කාගෙත් අරමුණ සංසාර දුක් ටික නිවා ගන්න වුණත් අපි ඒ සඳහා කරනු ලබන වැඩපිළිවෙළවල් වල විෂමතාවය නිසා සමහර අයට මුළු ජීවිත කාලයේම ඒ සංසාර දුකෙන් අත මිදෙන්නා වූ වැඩපිළිවෙල මොකක්ද කියන එකවත් දැක ගන්න බැරි වෙනවා. හරිම කනගාටු කියන්නේ පින්වත්නි, කවුරුත් කැමති නිවන් දකින්න. කවුරුත් කැමති දුකෙන් අත මිදෙන්න. ඒකේ කනගාටුදායක දේ තියෙන්නේ දුකෙන් අත මිදෙන්න කවුරුත් කැමති, නිවන් දකින්න කවුරුත් කැමති. හැබැයි ඒගොල්ලෝ කරන වැඩපිළිවෙල ඒකට අනුකූල දෙයක්ද? ඒ කරන වැඩපිළිවෙල තුල අපේ සංසාර දුක් ටික නිවා ගන්න හේතු වෙනවද? ඒ කරන වැඩපිළිවෙල තුල අපේ කෙලෙස් චිත්ත සංතානයන් තුල සකස් වන්නා වූ කෙලෙස් සමුදාය ප්‍රහාණය කරගන්න නූපදවන්න ඒ කරන වැඩපිළිවෙල අපිට උපකාර වෙනවද කියන එක තරම් විමසන්න තරම් විචක්ෂණ ඥානයක් බුද්ධියක් නැතුවද ඕ කියලා හිතෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ධර්මයේ ඥානවන්තයන්ටයි. ඥානවන්තය සඳහා තමයි මේ ධර්මයේ තියෙන්නේ. එතකොට ඔබට ඔබේ වෑයම, ඔබේ උත්සාහය, ඔබේ මහන්සිය තියෙන්නේ මේ දුක්ඛිත සංසාර ගමනෙන් අත මිදෙන්න නම් පින්වත්නි, අපි බලන්න ඕන පොඩ්ඩක් නතර වෙලා, ස්වල්ප වෙලාවක් නතර වෙලා බලන්න ඔබ අපි යන වැඩපිළිවෙල තුල, අපි යන මාර්ගය තුල අපිට දුක් ගිනි ටික නිවෙනවද කියලා. අන්න එහෙම බලා ගන්න පුළුවන් නම් අපිට විශ්වාසයක්, ඔබටම පින්වත්නි විශ්වාසයක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට බෑනේ පින්වත්නි අපි නිවන් දකින මාවතර ගෙනියන්නේ. ඒ කියන්නේ නිවනට ගෙනියන්න බුදුරජාණන් වහන්සේට බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන් අපිට මේ මාර්ගය පෙන්වන්න විතරයි. උන්වහන්සේ මාර්ගෝපදේශකයෙක් වශයෙන් උන්වහන්සේ අපිට මාර්ගය පෙන්වනවා. අපිට නිවන පරිත්‍යාග කර ලබා දෙන්න උන්වහන්සේට බෑ. එහෙමනම් අපි උන්වහන්සේ පෙන්වන මාර්ග ප්‍රතිපදාව තුල අපි ගමන් කරනවද කියලා ඔබම ඔබ ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන. මේ මාර්ග ප්‍රතිපදාව තුල ගමන් කරනවද කියලා ඔබම ඔබ ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන. අන්න එහෙම ප්‍රතිවේක්ෂා කරලා බලනකොට
ඔබට තේරෙයි ඔබ යන වැඩපිළිවෙල හරිද වැරදිද කියලා. දැන් මං කිව්ව එක තේරුනේ නෑනේ. පින්වත්නි, ඕගොල්ලෝ මහා ගැඹුරු ධර්ම කරුණු නම් ඉගෙනගෙන ඇති. නිවන් දකින්න ඕනේ කියන අදහසත් ඇති. ඉතින් ඔබට ඔබ අවංක වෙන්නකෝ. පින්වත්නි, මේක අවබෝධ කරගන්න පුළුවන් ඔබට පින්වත්නි. ඔබ ඔබේ හිත මෙහෙයවන්නේ නැති එකයි මේ තියෙන්නේ. ඔබට තියෙන එකම දේ මං කියන්නේ අපි කිව්ව කියලාවත් පිළිගන්න නෙමෙයි පින්වත්නි. පොතපතේ තිබුණ කියලා පිළිගන්නවත් නෙමෙයි පින්වත්නි. මේක ඔබ ගැලපෙනවද කියලා බලන්න. ඔබම අධ්‍යයනය කරලා බලන්න. මේකට ඔබ අවංක වෙන්න. දැන් බලන්නකෝ අද මේ ඇවිල්ලා ඉන්න මේ පින්වත් පිරිස ඔබ අවංක වෙනව නම් ඔබට ඇත්තටම පුළුවන් මේ සසර දුක්ගිනි නිවාලන මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඔබට පුළුවන් ඔබට අවංක නම්. හැබැයි කිසිම දෙයකට වාදී වෙන්න එපා. කිසිම දෙයක් උපාදාන කරන්න එපා. ඇල්මල්ලන්න එපා මොන දෙයකටවත්. ඔබ ස්වාධීන වෙන්න. ඔබ නිදහස් වෙන්න. අපි කිව්ව කියලාවත් ඒක උපාදාන කරන්න එපා. අපි කිව්ව කියලාවත් ඒකට ඇල්මල්ලන්න එපා. අපි හිතවත් කියලාවත් ඒක උපාදාන කරන්න එපා. ඔබට තියෙන්නේ පින්වත්නි ඔබ අවංක වෙන්න. ඔබ හෘද සාක්ෂියට අවංක වෙන්න. ඔබට නැති එකම ගුණ ධර්මෙත් මොකද්ද? අනිත් හැමදේම ඔබ සතු යටි සමහර විටක. ඔබ නැති එකම දේ මොකද්ද? තමන්ට තමන් අවංක නැතිකම. මට කියන්නකෝ ඔබ ඇත්තටම ඔබට නිවන් දකින්න ඕනද? අන්න බලන්නකෝ එක්කෙනෙක් කියන්නේ නැනේ ඕ කියලා පින්වන්නේ. එතකොට ඔබටම අවංකයිනේ පින්වන්නේ. එකම කෙනෙක්වත් ඕ කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ඕන දේ මම දන්නවා පින්වත්නි. ඒකයි මම ඔබට මේ කියන්නේ. මොකද මම දන්නවා ඔබට ඕන දේ. ඔබට ඕන මොකද්ද? ඔය ගෙදරම ඔහම ඉඳගෙන ඊට පස්සේ මහා ගැඹුරු බණ කාරණා ටිකක් අහගෙන භාවනා ප්‍රෝග්‍රෑම් එකකට හදිසියෙන් ගිහිල්ලා මේ කෙලෙස් දුරු කරගන්න නෙමෙයි ඔබට ඕන. අපි දන්නවා අපි මේක අවබෝධයි කියලා අන් අයට කියමින් ගිහි ගෙදරම කාලය ගත කර ඉන්න තමයි ඔබට අවශ්‍ය. ඕක තමයි ඇත්ත. නේද? නේ? ඒකට උ කියන්නේත් නෑ. එතකොට පින්නනේ ඇත්ත ඒක. එහෙම නැත්නම් මං ඔබෙන් අහන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ ධර්ම කරුණු කාරණා නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ සසර දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලයි පින්වත්නි. මම ඇයි මේකම මේ කියන්නේ? ඔබ මේ වැඩපිළිවෙල අතහැරලා ඒ වැඩපිළිවෙලේ තියෙන ලක්ෂණ ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. ඒ මාර්ගයේ යන්නේ නැහැ. මාර්ගයේ යන්නේ නැතුව මාර්ගයේ ලක්ෂණ ඉගෙන ගන්නවා. එතකොට ඔබට අවංක නම් ඔබ ඔබේ හෘද සාක්ෂියට අවංක නම් ඔබට මේ ගමන යන්න පුළුවන්. ඔබට මේ වැඩ පිළිවෙල කරන්න පුළුවන්. කොහොමද කරන්න ඕන? ඔබ කවුරුවත් කිව්ව කියලා පිළිගන්නේ නැහැ. ඔබ දැන් බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා ඔබ ස්වාධීනව හිතනවා. ඇත්තටම ඔබ ඔබේ හිතෙන් කතා කරන්නකෝ. ඔබ ගැන කතා කරන්නකෝ. මේ අලුත් අවුරුද්දක් ලැබලා නේ තියෙන සම්මතේ නේද? ඔව් කියන්නේ. ඔව්. සම්මතේ අලුත් අවුරුද්දක් ලැබලා. ඒතකොට සම්මතේ අලුත් අවුරුද්දක් ලැබපු මේකෙදිවත් අද කල්පනා කරන්නකෝ පින්වත්නි. ඔබට කතා කරේ නෑනේ මෙතෙක් කල්. නේද? ඔව් කියන්නේ. නේද? ඔව්. ඔබ කතා කරේ කාටද? කාටද කතා කරේ? නෝනට කතා කරා, මහත්තයට කතා කරා, දරුවන්ට කතා කරා, දරුවන්ගේ දරුවන්ට කතා කරා, ඥාතීන්ට කතා කරා, යහළුවන්ට කතා කරා, අසල්වාසීන්ට කතා කරා. ඔය ඇත්ත එක්ක නේද කතාව? ඔව්ද නේද? ඔව්. ඔබට කතා කරේ නෑ. ඔබ මම කියන එක අහලා ඔබට පුළුවන් නම් මේ අලුත් අවුරුද්ද ලැබු මාසේ ඔබට කතා කරන්නකෝ.
මොකද්ද කතා කරලා අහන්න ඕන. හැබැයි ඔබට කතා කරන්නේ කිව්වන් එක දේවල් කතා කරන්න යන්න නෙමෙයි. ඔබෙන් අහන්න මෙන්න මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ. මම කැමති නිවන් දකින්නද නිවන් දැක්ක විදිහට ලොවට පෙන්වන්නද? නෑ ඔබ ප්‍රශ්න දෙන්න එපා. දැන් ඔබෙන් අහන්න කියන එක මම කියන්නේ. ඔබ මට කියන්න එපා. ඔබ කැමති දුකෙන් අත මිදෙන්නද නැත්නම් දුක ඇති වෙන වැඩපිළිවෙලටමද? ඔබ කැමති කෙලෙස් වලින් නිදහස් වෙන්නද කෙලෙස් ඇති වෙනම වැඩපිළිවෙලටද කියලා ඔබෙන් අහන්න. ඔබේ හිත කැමති ඔබෙන් අහන්න. මම කැමති බැඳෙන්නද නිදහස් වෙන්නද කියලා හිතෙන් අහන්න. ඔබට මේ කියව මොකුත් තේරෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්නකෝ. එකක්. මොකුත් නැතුව. අර බුදුරජාණන් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගෝලයේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනව මොකද? සිවුරු වැරින්න ගෙදර යනවා. සිවුරු වැරලා ගෙදර යන්න කියලා යනවා. අනෝ කොහෙද මහණ යන්නේ? ස්වාමීනි මේ ශික්ෂාපද 200 ගාණක් තියෙනවා මේව ආරක්ෂා කරන්නලු මේව නම් මට කරන්න බෑ 200 ගාණක්. ඒ නිසා මම යනවා යන්න ගෙදර. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා ඔය නමට එකක් පුළුවන්ය. අනේ එකක් නම් පුළුවන් ස්වාමීනි කියනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හිත විතරක් ආරක්ෂා කරන්නකෝ. හිත විතරක්. එකයි. හිත විතරක් ආරක්ෂා කරන්න. දැන් මං කිව්ව දේ තේරුණාද? ඔව්. එතෙන්දී ඒ ස්වයංාංශ හිත විතරක් ආරක්ෂා කරලා සංසාර දුකෙන් අත මිදුණා. ඔබෙන් මං අහන්නේ එකයි. ඔබෙන් අහන්නේ ඒක. මම කැමති බැඳෙන්නද නිදහස් වෙන්නද? බොරු කියන්නේ පාළු. මං අහන එක දැන් මේක ඔබෙන් අහන්න කියලා මම කියන්නේ. දැන් ඔබෙන් අහනකොට දැන් මම ඇහුවොත් ඔබ මොකද කියන්නේ? මම දැන් යන මේ අම්මලා කැමති නිදහස් වෙන්නද බැඳෙන්නද? එතකොට සේරුම දැන් ඉන්නේ බැඳිලාද නැද්ද? බැඳිලාද නැද්ද? බැඳිලා එරිලාද නැද්ද? එරිලා හෙල්ලෙන්නවත් නැක ඇත්තේ. හැබැයි මුන්දලාගෙන් මං ඇහුවොත් බැඳෙන්නද නිදහස් වෙන්නද කැමති කිව්වොත් මේ අම්මලා කියන්නේ මොකද්ද? නිදහස් වෙන්න. නිදහස් වෙන්න. දැනුත් බැඳිලාද නිදහස් ඇහුවොත් නිදහස් කියනවා. ඒ අම්මලා දන්නේ උන්දල බැඳිච්ච තරමවත් දන්නේ නැහැ. බලන්නකො පින්නන්නේ. ඔබත් ඒ වගේම තමයි. දැන් මම ඔබෙන් අහන්න කියන්නේ මේ ප්‍රායෝගික දෙයක් කරන්න. ඔබෙන් අහන්න කියලා මම කියන්නේ මොකද්ද? මම කැමති බැඳෙන්නද නිදහස් වෙන්නද? බැඳෙන්නද නිදහස් වෙන්නද? බැඳෙන්නද නිදහස් වෙන්නද? ඔබෙන් අහන්න. අවංකවම පොඩි හුදකලා වෙලාවකදී මොන කරුණු ඉගෙන ගත්තත් පිනන්නේ මුළු ත්‍රිපිටක අභිධර්ම ඉගෙන ගත්තත් ඔබ මේ ප්‍රශ්නේ අහන්න. මම කැමති බැඳෙන්නද නිදහස් වෙන්නද? බැඳෙන්නද නිදහස් වෙන්නද? ආන්න එතකොට ඔබට මඟ පෙන්වනවා. ඔබට ඔබේ සිහිය විසින් ඒ උපදවා ගන්නාලද සිහිය විසින් ඔබට පෙන්වනවා මෙහෙම කියයි. බැඳෙන එකට වඩා නිදහස් වෙන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි කොහොමද මම මොකද නිදහස් වෙන්නේ? එතකොට ඔබෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියනවා මම කැමති නිදහස් වෙන්නද බැඳෙන්නද කියලා අහනකොට ඇත්තටම ඔබේ හිත ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඔබේ හිත ඇතුලේ තියෙන නිදහස් වෙන්නද බැඳෙන්නද? බැඳෙන්නමයි. 100ම තියෙන්නේ බැඳෙන්න. නිදහස. එතකොට දැන් අපි යම් කෙනෙක් අභිධර්මයක් ඉගෙන ගන්නවා. සේරම ඉගෙන ගන්නවා. ත්‍රිපිටකත් ඉගෙන ගන්නවා. සේරම කටයුතු කරනවා. හැබැයි මෙයාගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ බැඳෙන්නයි. එතකොට මෙයාට ධර්මයෙන් ලැබෙන දේ ලැබෙනවද? ඒ ලැබෙන සනසීම ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. හැබැයි මෙයා මේ ඉගෙනගෙන මෙයා කියනවා මම මේව දන්නවා කියලා. දන්නවා කියලා කිව්වට මේ ඉගෙන ගත්තා වූ දෙයක් දන්නවා මිසක් දැකපු දෙයක් නැත. එහෙමනම් ඔබ පින්වත්නි ඔබ දැක්කනම් ඔබ ඇහුවනම් ඔබේ හිතෙන් මම බැඳෙන්නද නිදහස් වෙන්නද කැමති කියලා අහනකොටම පින්වත්නි ඔබට කවුරුවත් එතන කිසි කෙනෙක් නැති නිසා ඔබ හුදකලා ඉඳලා ඔබෙන්ම අහන නිසා ඔබට දෙනවා මහා ප්‍රශ්න පත්‍රයක්. අයියෝ මෙන්න මාව බැඳිච්ච තරම් එකින් එක දැන් ලිහිලා පෙන්නයි.
එතකොට ඔබටම පෙන්නයි ඒ සිහිය විසින්ම පෙන්නයි අයියෝ මේ බැඳීම් මොනතරම් බිහිසුණුද? ඒ බැඳීම් මොනතරම් සෝචනීයද? ඒ බැඳීම් මොනතරම් දුක් සුසුම් හෙළන බැඳීම්ද? අයියෝ මාව ඒ තරම් සෝසුසුම් හෙළන බැඳීම් ගොඩක මේ සා කාලයක් මේ තෙරපි ආව නේද? මේ මම ආපු ගමනේ කොපමණ කඳුළු සලන් නැද්ද? කොපමණ සුසුම් හෙළන් නැද්ද? කොපමණ මානසික කඩාවැටීම් ඇති වෙන්නේ නැද්ද? මේ සා දුකක් වින්දේ බැඳීම නිසාම නේද කියන එක ඔබට ඔබේ සිහියෙන් ඔබට උපදේශ දෙනවා. එතකොට ඔබ ඔබෙන් අවංකවම හෘද සාක්ෂියට අවංකවම මේ ප්‍රශ්නේ අහන නිසා අර බැඳිච්ච ඒ වෙයි ස්වરૂපයන් ඔබට පෙන්නනවා. ඒ ස්වરૂපයන් බිහිසුණු බව පෙන්නනවා. අතීතයේ ඒ ටික ඔබට මහා භයංකර දෙයක් ඇති වුණු බව ඔබ දකිනවා. දැන් මේ ඉන්න සියලුම අය පින්වත්නි බැඳිච්ච හැම දෙයකින්ම දුක් විඳනේ. බැඳිච්ච හැම දෙයකින්ම දුක් විඳනේ. ඇත්ත ඕකනේ. හැබැයි මේ දුක උඩින් තිබුණා අර කේක් එකේ වගේ පින්වත්නි උඩින් අර අයිසිං කේක් වල තියෙන පොඩි මේ සීනි ලේයර් එකක් තියෙනවනේ. ආනේ සීනි ලේයර් එකක් තියෙනවා කෑවොත් කියන්න. මොකද වෙන්නේ? කෑවොත් මරණය හෝ මරණයට ආසන්න එකපාරට මැරෙන්නේ නැහැ. ඇයි? සීනි ලේයර් එක කන කෙනාට අනිවාර්යයෙන්ම කලක් ඔක කන්න මොකද වෙන්නේ? අහිතකර රෝගී තත්ත්වයන් වලට ගොදුරු වෙන්නේ නැද්ද? ගොදුරු වෙනවා. නමුත් අර ලේයර් එක රස නැද්ද? රසයි. ඔන්න වැඩේ. දැන් ඔබට බැඳෙන හැම දෙයකම ආස්වාදයක් පෙන්වන්නේ නැද්ද? පෙන්වන්නේ නැද්ද? බැඳෙන හැම දෙයකම සතුටක් පෙන්වන්නේ නැද්ද? ප්‍රීතියක් පෙන්වන්නේ නැද්ද? පෙන්නනවා. හැබැයි ඒක යටින් දුකක් නැද්ද? දුකක් නැද්ද? දැන් මේ මෙතන ඉන්න මේ අම්මා තාත්තලාගෙන් කී දෙනෙකුට දියවැඩියාව හැදිලාද කියලා ඔබ හිතන්නකෝ. මම මේ සම්මතයත් එක්ක සසඳලා කියන්නේ. ඒ දියවැඩියාව හැදිච්ච මෑණිවරු පියවරු තමන්ගේ දරුවන්ට දැන් මොනවද කියන්නේ? අනේ සීනි බහුලේව කණ්ඩ එපා. ඕව කණ්ඩ එපා. ඇයි හේතුව? මම ඕකට අහු වුණා. අහු වෙලා අද මම මේ උගුලට අහු වෙලා දුක් විඳිනවා. අනේ කණ්ඩ දැන් ඔබේ දරුවෝ පිළිගන්නවද ඒක? පිළිගන්නවද? නෑ පින්නනේ ඒගොල්ලෝ පිළිගන්නේ නෑ. අන්න බලන්නකො. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා දේශනා කරනවා මේ ආස්වාද ජනක පෙන්වන බැඳීමට බැඳෙන්න එපා. ඒක යටින් පිච්චෙනෝ. අනන්ත සසර ගෙනියනෝ. අනන්ත දුකට ඇදලා දානවා කියලා උන්වහන්සේලා දේශනා කරනවා. උන්වහන්සේලා දේශනා කරනවා අපි මෙතනින් අත මිදුන ඔබත් අත මිදෙන්න. මේ බැඳීම තමයි සසර ගෙනියන්නේ. ශ්‍රාවක ඔබ පිළිගන්නවද? පිළිගන්නවද? කතා කරන්න. පිළිගන්නවද? ඔබ පිළිගන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඔබ පුළුවන් තරම් සොයනවා මොනවද? පින්නන්නේ ඔබ සොයන තරමක් සොයන්නේ මොනවද? බැඳීම්. බලන්න සොයන තරමක් සොයන්නේ හොඳට බලන්න බැඳීම් සොයන්නේ. දැන් මෙහෙට ආව කියන්නකෝ. බැඳීම් සොයනවා. ඔයා කොහෙද? ගිය සතිය ගිය වැඩසටහනට ආවද? මොකද වුනේ? දැන් මේ මොනවද සොයන්නේ? බැඳීම් සොයනවා. එතකොට බැඳීම් දැන් ඔබට තේරෙනවද ඔබ බැඳීම් පසුපස ලුහු බඳිනවා කියන එක? තේරෙනවද? පින්වත්නි දැන් මෙතනින් නැගිටලා යනවා. ගන්නවා ෆෝන් කෑල්ල. අරගෙන ෆෝන් කටුවෙන් මොකද කරන්නේ? මොනවද සොයන්නේ? මාර්ගය සොයනවද? දුකෙන් බැඳීමෙන් නිදහස් වෙන මඟ සොයනවද? නෑ. හලෝ මම මෙහි. මං දැන් වැඩතරන් ඉවරයි. මම එනවා. දැන් මොකද මේ හොයන්නේ? බැඳීම්. ඔයා එන්නේ කීයටද? ඔයත් එන්න. පුතා ඉස්කෝලේ අරලා එන්න. මේ සේරම ටික දැන් මේ බැඳීම් සොයන්නේ. දැන් එතකොට ඔබටම තේරෙන්නේ නැද්ද? බැඳීම් යනු දුකද සැපද? දුකද සැපද? දුකයි. ඔය කියන්නේ ඔබෙන් පැත්තෙන් ගත්තොත් බොරුවක්ද ඇත්තක්ද? දැන් ඔබ බොරු කියනවා කියන එක අහලා තියෙයිද? අහලා තියෙයිද පින්වත්නි? ගිහියාගේ නිට්ටය සීලය පංච සීලයයි. ඕකේ තියෙනවනේ බොරුව කියලා පදයක්. බොරු කීමෙන් වළකින්න. තියෙනවද නැද්ද?
තියෙනවා. දැන් එතකොට නැති දෙයක් ඇත කියලා කියන එක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. ඔබ කොපමණ අකුසල් කරනවද බොරු කියලා? දැන් මං අහන කොටම පැන්න ගම බොරුවක් නේ දැන් කිව්වේ. හැබැයි කරන්නේ වෙන දෙයක් කියන්නේ වෙන දෙයක්. දැන් එතකොට ඔබ හැමතිස්සෙම සොයාගෙන යන්නේ මොනවද? බැඳීම්. බලන්නකෝ. ටෙලිෆෝන් එක දීලා තියෙනවා කියන්නේ මොනව සොයන්නද? මොනව සොයන්නද දීලා තියෙන්නේ? බැඳීම් සොයන්න. ටෙලිෆෝන් එක දීලා තියෙන ඔබට මොනව සොයන්නද? බැඳීම් සොයන්න. ඒ කියන්නේ මොකද්ද? මාර්ගයට එන්නද මාර්ගෙන් ඉවත් වෙන්නද? මාර්ගෙන් ඉවත් වෙන්න. එතකොට බැඳීම් වලින් ගෙන දෙන්නේ සතුටද දුකද? සතුටද දුකද? මොකද්ද බැඳීම් වලින් ගෙන දෙන්නේ? දුක. එතකොට ඔබ නිතරම හොයන්නේ බැඳීම් නම් ඔබ නිතරම සොයන්නේ මොකක්ද? දුක. ඔබ නිතරම සොයන්නේ බැඳීම් නම් ඔබ නිතරම සොයන්නේ මොකක්ද? දුක. එතකොට පින්වත්නි දුකම සොයන ඔබට දුක ලැබුණොත්ද පුදුමේ සතුට ලැබුණොත්ද? කිව්ව එක තේරුනේ නැහැ. නැවත සාදුනාදයක් දෙන්නකෝ. මේ පින්වත් පිරිසට තේරෙනව නේද පින්වත්නි ඔබ මල ගෙදරකට ගියත් මගුල් ගෙදරකට ගියත් දාන ගෙදරකට ගියත් මෙහෙම අනුශාසනාවකට ආවත් භාවනා ප්‍රෝග්‍රෑම් එකකට ගියත් ඔබ මොනවද සොයන්නේ? බැඳීමයි පින්වත්නි. බැඳීමයි. ඊට ටෙලිෆෝන් එක ගත්තට පස්සේ හොයන්න පටන් ගන්නේ මොනවද? බැඳීමයි. ඒ බැඳීම් නිසා අතීතේ බැඳුන්නේ නැද්ද ඔබ? අතීතේ බැඳි ගියේ නැද්ද? ගියා. ඒ අතීතේ බැඳුණු දේවල් වලින් ලැබුවේ සැපමද? මොනවද ලැබුවේ? දුකමයි පින්වත්නි. පොඩි සැපකුත් තිබුණා. දැන් අයිසින් කේක් ටික කද්දි සැපයි. හැබැයි ටික කලක් කකා යනකොට හැදෙනවා සීනි දිය වැඩියාව. එතෙන්දි දැන් මොන කේක් එකක්වත් කන්න බෑ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දුකයි. අනිත් කන අය දැක්ක හැටියෙත් දුකයි. හවුද නැද්ද? ඔව්. අතීතේ කාපු ඒවා කල්පනා කරලත් දුකයි. බලන්න පුදුම වැඩේ පින්නනේ. අතීතේ කාපු ඒවා කල්පනා කරලත් දුකයි. අනුන් කන එක දිහා බලලත් දුකයි. ගැටෙනවා. එහෙනම් දැන් ඔබ දකින්න බැඳීම කියලා නිසා ලැබෙන්නේ අපිට දුක. බැඳීම නිසා ලැබෙන්නේ මොකද්ද? දුක. එතකොට ඔබ හොයන්නේම මොකක්ද? බැඳීමක්මයි පින්වත්නි. හොයන්නේම බැඳීමක්මයි. ඔබ දැන් ඉතිහාසයේ ගත්තට පස්සේ අතීතයේ ගත්තට පස්සේ ඔබ ගැටීම් ඇති වෙලා නැද්ද? ඔබට ගැටීම් ඇති වෙලා නැද්ද? ඇති වෙලා. ওই ගැටීම් සියල්ලම පාහේ ඇති වෙලා තියෙන්නේ මොකක් හමුවේද? බැඳීම් හේතු කොටගෙන තමයි ගැටීම් ඇති වෙන්නේ. බැඳිච්ච දේවල් වලට කරදර වෙනකොට බැඳිච්ච දේවල් වලට පීඩා එනකොට නැති වෙන මොකද්ද? ගැටීම. එහෙනම් ඔබ දකින්න ඔබ නිතර සොයන්නේ නිතර මෙහෙයුම් කරන්නේ. ඔබේ හිත මෙහෙයුම් මැදිරියක් නම් ඔය මෙහෙයුම් මැදිරියෙන් නිතරම සිග්නල් අවුට් කරන්නේ සංඥා නිකුත් කරන්නේ මොනව වෙන්නද? බැඳෙන්නමයි. අනේ දරුවගේ දරුව කොහොමද? දරුව කොහොමද? මහත්තයා ගියාද වැඩට? කෑවද නැද්ද? ඔන්න ඕ මොකක් හරි යාළුවෙක් හරි දැන් මොන්ටිසෝරියට බබා එක් කරගෙන යන්නකෝ. අර අම්මලා ගිහිලා අර ඉතුරු අම්මලා ටිකත් එක බැඳීම් හදා ගන්නවා. මේ සොයන්නේම මොකද්ද? හිතට බැඳීමක් වෙනවා. සිතට බැඳීමක්මයි සොයන්නේ. එතකොට දැන් ඔබට පින්නන්නේ දවල් දවසේ උදේ පටන් රැ වෙනකම් බැඳීම් සොයපු ඔබ නින්දට යන්න පෙර මොකද්ද හොයන්නේ? බැඳීමයි. අර ටීවී පෙට්ටිය දාගෙන අර කතා ටික බලනවා. බලවිලා හොයනවා අනේ බැඳෙන්න දෙයක් තියෙනවද? කියලා ඒක හොයනවා. හොයලා අර කතාවකට හරි බැඳිලා බැඳුණු මානසිකත්වයෙන් යුක්තව ගිහිල්ලා නිදා ගන්නවා. එහෙනම් ඔබ දකින්න ඔබ සොයන්නේ බැඳීමයි. බැඳීම සොයනවා කියන්නේ ලැබෙන්නේ ඔබට කැමති වුණත් අකමැති වුණත් බැඳීමෙන් ලැබෙන්නේ දුකයි.
ඔබ බැඳීම කැමැත්තෙන් වැළඳගනි. හැබැයි අවසානයේ වැළඳගෙන බලනකොට ලැබිලා තියෙන දුකයි. නබල වැළඳගෙන තියෙන දුකයි. ඒ නිසා බැඳීමමයි ඔබ සොයන්නේ. බැඳීම සොයනවා කියන්නේ ඔබ සොයන්නේ දුකයි. දුකයි සොයන්නේ. ඇයි පින්නත් මම මේ කියන එක තේරෙන්නේ නැද්ද? ඇයි පින්නත් බැඳෙනව කියලා කියන්නේම තණ්හාව ස්පර්ශ වෙලාද නැද්ද? ස්පර්ශ වෙලාද නැද්ද? සමුදය සකස් වෙලාද නැද්ද? එතෙන් සමුදය සත්‍යය තියෙනවද නැද්ද? සමුදය සත්‍යය තියෙනවා නම් ඒ බැඳීමම සොයසොයා යනවා කියනකොට දුක්ඛ සත්‍ය සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. එහෙනම් ඔබ බැඳීම සොයසොයා යන ඔබ කියන්නේ දුකයි සමුදයයි නිරන්තරයෙන් උත්පාදනය කරන එකයි කරන්නේ. දුකයි සමුදයයි. ඔබට මාර්ගයේ වැහිලා. දුකයි සමුදයයි නිරන්තරයෙන් ජනනය කරනවා. හැබැයි මාර්ගයයි නිරෝධයයි වැහිලා. බලන්නකො ස්වභාවය. එතකොට ඔබ ඔබේ හිතින් අහනවා නම් අර ප්‍රශ්නේ මම කැමති බැඳෙන්නද ලිහෙන්නද? මම කැමති බැඳෙන්නද ලිහෙන්නද කියලා අහුවනම් එතකොට ඔබට ඔබේ හිතම කියයි ඇත්තටම කැමති බැඳෙන්න නේද කියන එක. බැඳෙන්න නේද කියලා කියයි. එතකොට ඔබ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහපු දහමක් තියෙනව නම් අන්න දැන් ඔබ ගලප ගන්න ඕන බැඳීම යනු තණ්හාවයි. තණ්හාව කියන්නේ සමුදය සත්‍යයයි. සමුදය සත්‍ය නිසා දුක උපදිනවා. ආන්න ඒකයි බැඳීම නිසා දුක ඇති වෙනවා කියලා කිව්වේ. දැන් මම ඔබට මීට පෙර විස්තර කළා මේ කියන දේශනාව සරලයි වගේ ඔබට දැනෙනවා ඇති. හැබැයි මහ ගැඹුරුයි. මම අර බර පාළි වචන මොකුත් නැතුව අරටුව ඔබට සරල සිංහලෙන් මේ කියන්නේ. දැන් බලන්නකො ඔබ බැඳෙන මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරනවා. දැන් බලන්නකො මම දැන් එතකොට දැන් ඔබ අරගෙන ආවා. දැන් ඒක චතුරාර්ය සත්‍ය ළඟට. බැඳෙන මානසිකත්වයෙන් ඔබ මේ යම් දෙයක් කරනවා කියන්නේ සමුදය සත්‍යයයි ක්‍රියාත්මක කරන්නේ. සමුදය සත්‍යය ක්‍රියාත්මක කරනවා කියන්නේ දුකයි සකස් වෙන්නේ. එහෙනම් ඔබ බැඳීම ලුහු බැඳ යනවා කියන්නේ මොකද්ද දැන් ඔබ පවත්න්නේ? දුකයි සමුදයයි. සමුදයයි දුකයි පවත්න්නේ. දැන් බලන්න මේ අම්මලා හිතුවද ඔබේ දරුවෝ මතක් වෙලා කල්පනා වෙවි එනකොට හිතුවද මේ අම්මලා බැඳිලා කියලා? හිතුවද? අහන්නටක් ගාලා හිතුවද? හිතුවේ නැහැ. සමුදය කියලා මේ දුක ඇති වෙන හේතුව නේද කියලා හිතුවද? මේක නිසා දුක ඇති වෙන කියලා හිතුවද? නැහැ. එහෙනම් දැන් ඔබ අන්න දකින දහම, අහන දහම වෙන එකක්, දකින දහම වෙන එකක්. ඔන්න දැන් දකින්න ඔබේ හිත තුලින් ඉල්ලනවා දරුවෝ එක්ක කතා කරන්න. අනේ යා දකින්න නැත්තම් කියලා. දකින්න නැත්තම් හරි දුකයි කියලා ඔබට දැනෙන එක දකින්න. දකින්නකොට ඔන්න දකිනවා. එහෙම දකින ඥානවන්තයා. තව දුරටත් දැක්කොත් අයියෝ මේ දරුව කියලා මාව බැඳිලා නේද? එහෙනම් මේ සමුදය සත්‍ය නේද? එහෙනම් මේ දුක හදන හේතුව නේද? මං දරුව කියලා හිතින් තුරුළු කරන් ඉන්නේ. අතින් නෙමෙයි, ගතින් නෙමෙයි, සිතින් තුරුළු කරන් ඉන්නේ සමුදය සත්‍ය නේද? දැන් බලනකොට ඔබ දුක ඇති කරන හේතුවටත් ආදරය කරනවා. දුක ඇති කරන හේතුවටත් ආදරය කරන්න මොනවද වෙන්නේ? දුකෙන් දුකම තමයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පෘථග්ජනය කියන්නේ පෙහෙරුන්ගේ කැඳහැලියේ වැටුණු නූල් පන්දුවක් වගේ කියනවා. ඇයි බලන්න පින්වත්නි දුකටත් ඇලුම් කරන ඔබ පුදුමද දුකටත් ඇලුම් කරන ඔබ. එතකොට ඔබ මං කියන්නේ තේරෙනවද මේ අමලාට? පින්වත්නි එතකොට දරුවගේ දරුවා දකින්ද දරුවෙක් එක කතා කරන්ද කොච්චර හිත තුල බැඳීම් ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන්නේ නැද්ද? එතකොට ඒ බැඳීම් කියලා කියන්නේ සමුදය සත්‍ය කියලා දකින්නවද?
එතකොට ඒ දරුවගේ දරුවෙක් කතා කරනකම් කොච්චර දුකක් විඳිනවද කියලා දකින්නවද? දකින්නවද? ඒ දරුව දකින්නේ නැතුව දුකක් විඳිනවා කියලා දකින්නවද? එතකොට ඒ වෙලාවේ හිත තුල මේ තණ්හාව උපාදාන කරමින් පෝෂණය කරනවා කියලා දකින්නවද? එහෙනම් දැන් බලන්නකො පින්වත්නි. දුකම තුරුළු කරන් දුකම මම කොට දුකම මගේ කොට දුකම මගේ ආත්මය කොට ඔබ කටයුතු කරන හැටි දැන් තේරෙනවද? තේරෙනවද? නිකන් කරුණු වශයෙන් බොරුවට ඕක කියන්න එපා. මං කියන එක දකින්නවද? දැන් මේක ප්‍රැක්ටිකල් කරන්න. එතකොට පින්වත්නි දැන් දරුවගේ දරුවා කියලා මතක් වෙනකොටම පිච්චිලා යනවා. එතකොට දැන් බැඳුණු සිතෙන් යුක්තව සමුදයෙන් යුක්තව දැන් කල්පනා කරනවා නේ දකින්න නැත්තම් මොනවා හරි කතා කරන්නේ නැත්තම් කොහොමද කියලා ගිහින් එන්නේ නැත්තම් කියලා නැත්තම් දැන් ගෙදර මිනිස්සෙට කන පිරිලා යන් දූලයි ගිතර ගිහින් එන්නේ කියලා එතෙන්දි විදියක් නැහැ මොකක් හරි කිව්වොත් ඒකට වෙන උපක්‍රමයක් හරිවත් හදනවා. හදන්නේ අරමුණ මොකද්ද? මේ අම්මා දරුවගේ දරුව කියලා හිත තුල හදාගත්ත සමුදය. ඒ හදපු සමුදයට ආදරෙයි. දැන් උන්දා දුකම මම කොට දුකම මගේ කොට දුකම මගේ ආත්මය කොට. දැන් මේ අම්මා විඳින්නේ දුකක්ද සැපද? දුකක්. බලන්න පින්වන්නේ දුක් විඳිනවා කිව්වොත් තේරුන්නේ නැහැ. දුක ලබන්න දුක් විඳිනවා කිව්වොත් දුක දැන් දුක ලබන්න දුක් විඳිනවා කිව්වොත් ඇත්තටම දුක් විඳින්න ඕන සැපක් ලබන්න නේද? ඕද නැද්ද? ඔබ දුක් විඳින්නේ මොකක් ලබන්නද? දුකම ලබන්න. ලැජ්ජද නැද්ද? ඔබට ලැජ්ජ නැහැ පිනවද? ඔය නිකන් දැන් දුක විඳින්න කොච්චර දුක් විඳිනවද? මේක දැන් ඔබේ හිතෙන් අහන්න. එතකොට ඔබ දකිනවා මේ මහා කරුණු ඉගෙනගෙන අර්ථ සංදි මේ ආත්මය මම නෙමෙයි මගේ නෙමෙයි ඕව නෙමෙයි. මොකක්ද ආත්මය කියන්නේ මොකද්ද මම කොටගත්තේ කියන්නේ ඕවනේ එන්න ප්‍රැක්ටිකල් තැනට මෙන්න. ඔන්න ආත්ම කොට ගන්න එක. ඔන්න මම කොට ගන්න එක. ඔන්න මගේ කොට ගන්න එක. දැන් බලන්නකො දැන් මෙතන මම කොට අරන්ද නැද්ද කියලා. එතකොට එහෙනම් දැන් ඔබ කල්යාණ මිත්‍රයෙකුගේ ගුණ අහලා තියෙනව නම් බැඳීම නිසා දැන් ඔබට මං කියපු ප්‍රශ්නේ තමයි ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න බැඳෙන්නද ලිහෙන්නද කැමති කියලා. එතකොට හිතේ මේ මායාකාරී හිතේ හැටි ඇත්තනම අපි කොච්චර අන්දනවද? ඔබ ඇවිල්ලා අපිත් අන්දන්නේ නේද නේද? මං කියන්නේ ඕගොල්ලෝ එනව නේද අපිත් අන්දන්න? ඕක කියන්නේ. ඕක පින්නන්නේ එනවා ඇවිල්ලා කියනවා අපි ස්වාමී සේරෝම අතහැරලා. අපි මොකුත් නැහැ අපි නිදහස්. අපි ස්වාධීනයි කිය එනවා දැන් කවුරු අන්දන්නේ? අපි අන්දන්නේ. පින්නන්නේ මේ කවුරු ඕන කෙනෙක් අන්දන්න යන්න පින්නන්නේ මම අන්දන්න නම් සාමාන්‍යයෙන් ඔබට බෑ පින්නන්නේ. මම එන්නකොටම දන්නවා අපි අන්දන්නේ නේ බව. කතාව පටන් ගන්නකොටම දන්නවා මේ අපි අන්දන්න එන බව. එතකොට මම ඒ අම්මලාට කියන අම්මේ මේ ඕගොල්ලෝ ඇඳලා තමයි ඉන්නේ. Taman ඉන්න තැන දකින්න. එතනින්ම පටන් ගන්න. එතකොට ඔබට ඇත්ත කියනවා. පොතේ පතේ ඇත්ත නෙමෙයි තියෙන්නේ. මෙන්න ඇත්ත හිතේ. ඔබ දැන් පොතෙන් අහන්නේ අපි බැඳෙන්නේ තණ්හාව දුරු කරනවා. සමුදය ප්‍රහාණය කරනවා. දුකෙන් අත මිදෙනවා. තණ්හා ජායති සෝකෝ කියනවා. දැන් හරි පාණ්ඩිත වචන කියා ඉන්නවා. දැන් අහන්නකෝ අයිනකින් වාඩි වෙලා හිතෙන් ඔබේ හිතෙන් ඔබ අහන්නකෝ ඔබ බැඳෙන්නද කැමති ලිහෙන්නද කියලා. එතකොට ඩිග්ගාල ඉස්සරහා පුරුල් තිරේ වැටෙනවා බැඳීම් ලිස්ට් එක. එතකොට ඉස්සරහා තියෙන පුරුල් තිර. අහලා තියෙනවනේ. ඒ පුරුල් තිරේ දැන් කාගේද මේ? ඔබේම පුරුල් තිරේ ඔබේම පැටිගිරිය වැටෙනවා දැන්. දැන් ඔබේ පැටිගිරිය වෙන කවුරුවත් දන්නවද? දන්නවද? හිතෙන් බැඳිච්ච අරවා මේවත් දන්නවද වෙන කවුරුවත්? නෑ පින්වත්නි නෑ. එතෙන්දී අරකේ වැටෙනවා පුරුල් තිරේ බැඳිච්ච ලිස්ට් එක. බැඳිච්ච ලිස්ට් එක වැටෙනකොට දැන් ඔබ ඔබෙන් අහන්න මට මේවත් අරින්න පුළුවන්ද? මේක පුළුවන්ද? මේක පුළුවන්ද? මේක පුළුවන්ද? එතන ඔබේ අසරණ වීම ඔබ දකින්න. ඔබේ අසරණ වීම දකින්න. ඒ බැඳීමෙන් අත මිදෙන්න බැරි වෙනකොට ඔබට ඊළඟට අනිත් පැත්තේ තියෙනවා පුරුල් තිරේ නැතුව සයිඩ් තිරයක දාලා තියෙනවා උපාය තිරයක් තියෙනවා. ඒකෙන් බලන්න ඕනේ ඇහි කොනින්
දැන් පුරුල් තිරේ ඉදිරියෙන් බලනවා අර බැඳීම් ටික පෙන්වනවා සයිඩ් එකෙන් පෙන්වනවා. ඒකට ඔබට උපක්‍රමයක්. මාර්යාගේ තිරේ තියෙන සයිඩ් එකෙන්. ඉතින් මාර්යා ඒ තිරයෙන් පෙන්වනවා ඒ බැඳීමට කියපන් යුතුයකම් ඉටු කරන්න තියෙනවා කියලා. අර තිරේ යනවා යුතුයකම්. කියපන් යුතුයකම් ඉටු කරන්න තියෙනවා කියලා. කියපන් වගකීම් තියෙනවා කියලා. කියපන් මම ගියොත් අනේ කවුරුවත් නෑනේ මුන්ද තනියෙන් නෙවෙයි. හොඳ නෑනේ කොහොමවත් කන්න හම්බ කරපීපු මිනිස්සුයා නෙවෙයි. දැන් එහෙම කියන්න කියලා දැන් මාර්යායි තිරේ ඒව දානවා. එතකොට දැන් ගන්න ඔබට මොරාල් එකක් එනවා. දැන් යනවා කිදිස් ගාලා සමාජෙට. මාතක්ක ඇතහැරලා මේ යන්නම තමයි ඉන්නේ. මහාන වෙන්නමයි මාත් ඉන්නේ මේ සේරු දාලා. ඒ පිට මේ යුතුයකම් ඉටු කරන්න එපයි. මෙන්න මේ ටික කරන්න. දැන් කෙලින් මේ කියන්නේත් අවු වෙලාද නැද්ද? අවු වෙලා පිටවන්නේ. පුදුම වැඩේ පින්නන්නේ. හැබැයි අපිට නම් පින්නන්නේ ඇත්තම තත්ත්වය හරියට අපි හම්බෙන්න මිනිස්සු එනවා ආරාමෙට. හැබැයි ඇත්තට පින්නන්නේ මම අන්දන්න නම් එන පිරිස බොහෝම අඩුයි පින්නන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ බණ අහලමනේ එන්නේ. දැන් මේ ඕගොල්ලෝ දන්නවා පැහැදිලිව පින්නන්නේ. දැන් මෙතන හිටියා. දැන් මම කිව්වා ආපෙලයි විශේෂයෙන් ධර්ම කාරණා කරන මකරේ අහන්න තියෙනවා නම් අහන්න තියෙන එකක් තිය කියනවා ටක් ගාලා එන්න කියන්න කියලා. එකම කෙනෙක්වත් ආවේ නැහැ නේ පින්නන්නේ. එකම කෙනෙක්වත් ආවේ නැහැ මෙච්චර පිරිසක් ඉඳලා. එන්නේ නැහැ පින්නන්නේ. අහන්න ප්‍රශ්නයක්වත් නැහැ. කියන දේශනාව අනුව අහන්න ප්‍රශ්නකුත් නැහැ කරන්න දෙයක් තියෙන්නේ. එතකොට ඒක කරන්නේ නැතුව ඇවිල්ලා අපි අන්දන්නාවට ඕගොල්ලෝ දන්නවා වලස්මුළු ගුණතන හාමුදුරුවෝ නම් අන්දන්න බෑ අප්පා. එහෙමයි කියලා ඔබ දන්නවා අන්දන්න බෑ කියලා. ඇයි පින්වත්නි? තමන්ගේ හිත තමන්ට අවදි වෙනවා නම් මේ සියල්ලට උත්තරේ ලැබෙනවා අවංකවම පින්වත්නි. එතකොට ඔබ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා තියෙනවනේ පින්වත්නි ඉගෙනගෙන තියෙනවනේ බැඳීම කියන්නේ සමුදයයි කියලා. බැඳීම කියන්නේ දුක ඇති වෙන හේතුවයි කියලා. එතකොට බැඳීම සොයනව නම් ඔබ සොයන්නේ දුක ඇති වෙන හේතුවයි. බැඳීම් පසුපස ලුහු බඳිනවා කියන්නේ ඔබ ලුහු බඳින්නේ දුක ඇති වෙන හේතුව පසුපසයි. එතකොට බැඳීම සොයන ඔබට දුක ඇති වෙන හේතුව පසුපස ලුහු බඳින ඔබට මොනවද ලැබෙන්නේ? දුකමයි. ලැබෙන්නේ මොනවද? දුකමයි ලැබෙන්නේ. සැපක් ලැබෙන්නේ නෑ. එතකොට අන්නේ අහපු ධර්ම න්‍යායට අනුව දැන් ගලපන්න. ගලපලා බලන්න මම ඉන්නේ දුක ලැබෙන වැඩපිළිවෙල තුලද දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල තුලද කියලා. එතකොට බලන්න ඒ දුක ඇති වෙන වැඩපිළිවෙල තුල නම් බැඳීම් ඇති වෙන වැඩපිළිවෙල තුල නම් කෙලෙස් සකස් වන්නා වූ වැඩපිළිවෙල තුල නම් එහෙනම් ගැලවීමක් ඇත්තේ නැත. එතකොට දැන් ඔබට තේරෙයි ඇත්තටම ඔබ බැඳිලා නේද? ඔබ සොයන් යන්නේ බැඳීම් නේද කියන එක ඔබ දකිනවා. දැන් අන්න බොරු කියපු ඔබ ඇත්ත කියනවා. අනේ අපි බැඳිලා තමයි ඉන්නේ. අනේ අපේ ස්වාමීනි මේ බැඳීමෙන් ගැලවෙන්න තමයි මේ හොයන්නේ කියලා කියනවා. එතකොට බැඳිලා ඉන්නව නම් දැන් ඊළඟට ඔබ බැඳී ඉන්න බව දකිනව නම් ඔබ තාම ගැලවෙන වැඩපිළිවෙලක නැහැ කියලා ඔබ දකිනවා නම් ඔබ දන්නවා ඔබ තාම මාර්ග ප්‍රතිපදාවේ නැහැ කියලා. ඔබ මේ මාර්ගය තුල නැහැ කියලා ඔබ දකිනවා. ඔබ මේ මාර්ගය තුල නැහැ කියලා ඔබ දකිනවා නම් ඔබ යනවා කවුරු හරි කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මම මුණ ගැහෙන්න. කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මම මුණ ගැහෙන්න කියලා කියනවා ස්වාමීනි මට මේ බැඳීමෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙල කියන්න. ඔන්න ධර්ම කරුණු නෙමෙයි හොයන්නේ. කාරණා නෙමෙයි. අනිත්‍යව එක එක මෙහෙම කියලා හොයාගෙන යන්න නෙමෙයි. අහන්නේ බැඳීමෙන් නිදහස් වෙන්න මාර්ගය කියන ස්වාමීනි. ඔච්චරයි අහන්නේ. ඉච්ඡ කොහමද අනිච්ච කොහමද ඕව අහනව නෙමෙයි. ඒ කිසිම දෙයක් අහනව නෙමෙයි. අහන්නේ එකම දෙයයි. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලාවත් නෙමෙයි. පටිච්චසමුපාද මොකද්ද කියලාවත් නෙමෙයි. පංච උපාදානස්කන්ධය මොකද්ද කියලාවත් නෙමෙයි අහන්නේ. අහන්නේ නිදහස් වෙන්න වූ මාර්ගය අනේ ස්වාමීනි කියන්න කියලා. නිදහස් වෙන්න වූ මාර්ගය. ආන්න එතකොට ඒ මග අහගන්න ඔබ කල්යාණ මිත්‍රයෙක් තෝරගත්තොත් ආන්නේ කල්යාණ මිත්‍රයා කියයි පින්වත ඔබ බැඳී ඇත්තේ බාහිර දෙයට නෙමෙයි. බැඳිලා තියෙන්නේ ඔබේ චිත්තසංතානයටයි. ඒ නිසා මේ බැඳීම් සියල්ලම ඔබට මුණ ගැහෙන්නේ ඔබේ සිත තුලයි. මේ බැඳීම් මුණ ගැහෙන්නේ ඔබේ සිත තුලයි. සමුදය සත්‍ය සකස් වෙන්නේ ඔබේ සිත තුලයි. දුක්ඛ සත්‍ය සකස් වෙන්නේ ඔබේ සිත තුලයි. එහෙනම් සමුදය සකස් වෙන තැනම නිරෝධ කළොත් ආන මාර්ගය වැඩෙන්නෙත් එතනමයි.
සමුදය ඇති වෙන තැන ඒ සමුදයම ප්‍රහාණය කරනවා නම් මාර්ගය එතනම වැඩෙනවා. එහෙනම් අන්නේ කල්යාණ මිත්‍රයා ඔබට උපදෙස් දෙයි. ඔබට අනුශාසනා කරයි. මේ නිදහස් වෙන්න ඕන හිතෙන්. අතින් අල්ලන දෙයින් නෙමෙයි. අත නිදහස් කරන්න පුළුවන්. හිත නිදහස් කරන එක තමයි ඔබට අපහසු. ඔබ කරන්න ඕන හිතින් නිදහස් වීමයි. පින්වත්නි, ඔබ මැරෙනකොට අතින් අල්ලපු සියල්ල නිදහස් වෙනවද නැද්ද? නිදහස් වෙනවද නැද්ද? නිදහස් වෙනවා. හැබැයි හිතෙන් අල්ලපු ටික නිදහස් වෙනවද? නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අපි අතහරින්න පුරුදු වෙන්න ඕන අතින් අල්ලන ඒවද හිතින් අල්ලන ඒවද? සිතින් අල්ලන ඒවා. අතහරින්න පුරුදු වෙන්න ඕන සිතින් අල්ලන ඒවා. බලන්නකො පින්නන්නේ. අතින් අල්ලන ඒවනේ සිතින් අල්ලන ඒවා තමයි. එහෙනම් බලන්න පින්නන්නේ ඔබට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් ඒ කල්යාණ මිත්‍රය කියයි හිතෙන් නිදහස් වෙන්න. හිතේ බැඳීමෙන් අත මිදෙන්න. හිතේ විමුක්තිය. හිතේ නිදහස් භාවය. ආන්න ඒක තමයි ඔබට ලැබෙන සැනසීම. එතන තමයි නිවන ලැබෙන වැඩපිළිවෙල. එතන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතන තමයි සීලය. එතන තමයි සමාධිය. එතන තමයි ප්‍රඥාව. එතන තමයි විමුක්තිය. එතන තමයි විමුක්ති ඥාන දර්ශන. වෙන කොහේවත් නෙමෙයි පින්වත්නි. මේක දකින්නා වූ වැඩපිළිවෙලක්. මේක දකින්නා වූ වැඩපිළිවෙලක්. හැබැයි දකින්න නම් එකම දෙයයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නම ඕන. ඇයි මුළු ශාසනයම රඳන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට කල්යාණ මිත්‍රය තෝරගන්නත් ඔබට බුද්ධියක් තියෙනවද නැද්ද? තියෙන්න ඕන. ඔබ කවුද කියලා ඔබ දැනගන්නත් ඔබට බුද්ධියක් තියෙන්න ඕන. ඔබ කවුද කියලා දැනගත්තේ නැති වුණොත් එදා පටාචාර පිස්සියක් කියලා පටාචාර දැනගත්ත නිසා පටාචාර ඒ දුකෙන් අත මිදෙන්න බුදුහාමුදුරු ඉන්න තැනට ගියා. අන්න බලන්නකො නිදහස් වුණානේ. කිසා ගෞතමීට අර දරු දුක දරා ගන්න බැරුව කොච්චර දුකෙන් හිටියද? කිසා ගෞතමියත් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට මේ පිස්සියක් වගේ අඬ ඉන්නකොට ගියා. අන්න නිදහස් වුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබත් අඬ ඉන්නවා. හැබැයි ඔබේ ඇත්ත ඔබ කියන්නේ නැහැ. අඬ ඉන්න ගමනුත් කියන්නේ අපි නිදහස්. අපි නිදහස්. පුදුම වැඩේ. කොහොම මේගොල්ලෝ හිතා කියනවද කියලා තේරුම් ගන්න බෑ පින්වත්නි. එහෙනම් දැන් දකින්න ඔබට තියෙන එකම දෙයයි. මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න. මුණ ගැහිලා ඔබට තියෙන්නේ උතුම් ධර්මය අහන්න. අහන්න හැබැයි ඒ කල්යාණ මිත්‍රයාට කියන්න ඕන ඔබේ ඇත්ත. ඇත්ත කියන්නේ පුජ්‍යලික ඔබේ නම්බුනාම ටික නිලතල ටික දරුවන්ගේ උගත් ඕව නෙමෙයි. මේ අපි කතා කරන ඔබට භික්ෂුන් වහන්සේ නම මොකටද අවශ්‍ය? ස්වාමින් වහන්සේ නම මොකටද අවශ්‍ය? මේ සසර දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල අහගන්නයි. එතකොට ආන්නේ වැඩපිළිවෙල උන්වහන්සේ දේශනා කරයි. බලන්නකො පින්නනේ. දැන් ඔබට මෙතන ඉඳගෙන ගෙදර ඉන්න දරුවෝ ගැන බැඳිලා නැද්ද? බැඳිලා. මෙතන ඉඳන් ඒ දරුවෝ ගැන මෙනෙහි කරන්නේ නැද්ද? මෙනෙහි කරනවා. ආන්න දැන් එතකොට හිතේ බැඳිලාද නැද්ද? ඔන්න බුදුහාඳුරු දෙදෙනා කරන ඔන්න ඔය බැඳීමෙන් නිදහස් වෙන්න. ගෙදර ගියන් දරුවා ඉන්නවා. ගෙදර ගියන් දරුවගේ දරුවා ඉන්නවා. ගෙදර ගියන් නෝන මහත්තයා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න. ඒගොල්ලොත් එක්ක කයම කන්න, hina වෙන්න, කතා කරන්න. හැබැයි මේ පුජ්‍යලයක් එක්ක. දැන් ඔබ පොඩි දූලහා ඉන්නකොට එහෙම කතා කරලා ඉන්නවා. දැන් ඔබ එනවා මහ ගෙදරට. දැන් පොඩි දූගේ දුව මතක් වෙනවා. මතක් වෙනකොට දැන් බැඳිලාද නැද්ද? අන්න බැඳිලා. දැන් ඔබ නිදහස් වෙන්න ඕන පොඩි දුවගේ දරුවගෙන්ද? පොඩි දුවගේ දරුවගෙන්ද නිදහස් වෙන්න ඕන? එයාගෙන්ද? නෑ. එයාගෙන් නිදහස් වෙලා ඔබ දැන් මහගෙදරට ආවා. දැන් වද දෙන්නේ මොකද්ද? දැන් ඔබට වද දෙන්නේ මොකක්ද? සිත. අන්න හිත. ඒ කියන්නේ සමුදය සකස් වෙලා බන්ධනය සකස්. අන්න දැන් ඔබ නිදහස් වෙන්න ඕන. අන්නේ බැඳුණු සිතෙන්. අර දරුවෝ නිදහස් කරන්න කියන එක දරුවෙන් අත මිදෙන්න කියන එක නෙමෙයි කියන්නේ බුදුහාඳුරෝ. බැඳුණු සිතෙන් නිදහස් වෙන්න. සසර හදන වඩුවා ඉන්නේ සිතේ. නිසා වඩු අනුබන් දැන් දුවලයි ගෙදර ඉඳලා මහා ගෙදරට ඇවිල්ලා ඉඳන් සසර හදනවා.
සමුදය හදනවා. දුක හදනවා. කෙලෙස් හදනවා. දැන් ඔබට ඔන්න ඔය හිතේ බන්ධනේ අතහැරියොත් සමුදය දුරු වුණා, දුක දුරු වුණා, කෙලෙස් දුරු වුණා, මාර්ගය වැඩුණා, නිරෝධය සාක්ෂාත් වෙනවා. එච්චරයි. දැන් මේ හොඳට කාලා ඇඳලා දූ දරුවොත් එක්ක ඉන්න එපා කියන එක නෙමෙයි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සිතෙන් ග්‍රහණය කරගන්න එපා කියලා පින්වත්නි. ඒක දකින්ද? දැන් ඔබට පුළුවන් වෙයිද දැන් සාමාන්‍යයෙන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද අහන ප්‍රශ්නේ? බැඳෙන්නද කැමති ලිහෙන්නද කැමති කියලා ඇහුවොත් දැන් පුළුවන් වෙයිද අද ප්‍රශ්න කරගන්න? පුළුවන්ද? මේ දැනුත් ප්‍රශ්න කරලා නේද ඉන්නේ? හවුද නැද්ද? ඔව්. එතකොට ඔබේ සිහිය ඔබට මොනවද කියලා තියෙන්නේ? ඇත්තටම හොයන්නේ කවුද? බැඳීමම සොයසොයා නේද යන්නේ කියලා පෙන්නනව නේද? හැබැයි දැන් අන්නේ බැඳීමම සොයසොයා යන ඔබ ඒක පෙරලලා බැඳීමෙන් ලිහෙන්න හොයන එකට තමයි කියන්නේ පටිසෝතගාමී තරණය කිරීමයි කියලා. බැඳීමම සොයන ඔබට බැඳෙන ලෙසම හොයන එක අනුසෝතගාමී. ඒකට ලොකු මහන්සියක් අවශ්‍ය නෑ. ඒකට ලොකු වීරියක් අවශ්‍ය නෑ. බැඳීම සොයසොයා යන ඔබ බැඳීමෙන් නිදහස් වෙන්න. බැඳීමෙන් නිදහස් වීම පිණිස මනස මෙහෙයවන එක තමයි පටිසෝතගාමී වැඩපිළිවෙල. ඒකට මහා වීරියක් අවශ්‍යයි. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් තමයි මේ වැඩපිළිවෙලට පෙරලා ගන්න ඕන. දැන් ඔබට යන තැන ඉන්නේ බැඳීම් ඇති වෙන ඒවා කියන අයද ලිහින කියන අයද? දැන් ඔබ සොයන්නේ බැඳීමමයි. හැබැයි හිත උඩින් තියෙනවා ලිහෙන්න නැත්තම් හොඳයි. හැබැයි ඇතුලෙන් බැඳීම හොයන්නේ යන තැනක් දෙන්නේ මොනවද? බැඳෙන ඒවමයි. බැඳෙන්නමයි. එතෙන්දි බැඳෙන්නම නම් අනුසෝතද පටිසෝතද? අනුසෝතගාමි. දුකෙන් දුකටම යන වැඩපිළිවෙල. දැන් බලන්නකෝ පින්වත්නි, ඔබ මෙතන ධර්ම මාර්ගයට පිවිසෙන්න වෑයම් කරන උත්සාහ දරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් බලන්නකෝ, ඔබ මීට පෙර බැඳෙන දේම සොයසොයා යද්දි කොපමණ ඔබට යහළු මිත්‍රයෝ හිටියද බලන්නකෝ. කොපමණ යහළු මිත්‍රයෝ හිටියද බලන්නකෝ. බැඳීමෙන් නිදහස් වෙන වැඩපිළිවෙල සොයසොයා යනකොට දැන් බලන්නකෝ, යහළු මිත්‍රයෝ ගැලවිලා ගිහලා අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු වෙලා ඇතිනේ. ඒ පැත්තට අඩුයි. දැන් ඔබ බලන්නකෝ පින්වත්නි, මොකක් හරි පුද පූජාවක් වන්දනාවක් කරන්න කිව්වොත් ඒක එපා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම කරන්න කිව්වොත් කොපමණ සා පිරිසක් එකතු වෙනවද කියලා. හැබැයි කෙලෙස් අත මිදෙන, සසර දුකෙන් අත මිදෙන්න කියලා අනුශාසනාවක් අහන්න කිව්වොත් එන පිරිස බොහොම අඩුයි. එහෙමයි. මේක පින්වත්නි තමාම කරගත යුතු දෙයක්. තමාගේ සිහියම අවදි කරගත යුතු දෙයක්. තමන්ට තමන්ම අවංක විය යුතු දෙයක්. එහෙම නැත්තම් නම් මෙතනින් ගැලවෙන්න හම්බෙන්නේ නෑ පින්වත්නි. මොන ගැලවීමක්ද? මේ ලැබිච්ච එකම අවස්ථාව. අන්තිම chance එක. මේ chance එකත් ඔබ අතහැරලා දැම්මොත් බොහෝ දුකකට හේතු විය හැකියි. අපි මේ හරි වීරියක් කරන්නේ මෙතනින් ඔබට මේ ඇවිල්ලා මේ අනවශ්‍ය කතාවක්වත් මොකක්වත් නෙමෙයි වෙන. දැන් මේ කිව්වෙම දැන් මේ ඕනම කිසිදු පාසලක නොගිය වයෝ වෘද්ධ අම්මා තාත්තා කෙනෙකුට තියෙනවා මේ කියන එක තේරෙනවා. තේරලා එයාට මේ හිතේ අර සතුටින් පිළිගන්න එක අඩු වෙලා, ಗುಣ කියන එක අඩු වෙලා, හිත බැසගන්න එක අඩු වෙනවා කියනකොට මේ මාර්ගයේ වැඩෙන්නේ. කෙලස් ටික දුරු වෙන්නේ. නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා එහෙනම් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ සංසාර දුකින් අත මිදෙන්නම හේතු වාසනා වේවා කියලා සාකච්ඡා. සියලු ඥාති වර්ගයාටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. සියලු දිව්‍ය සමූහයත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. ඔබ අප හැමදිනාම මේ පරිලෝයන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. අපි හැමදිනාටම මේ මනුස්ස ජීවිතය තුළ උතුම් බුද්ධ ශාසනය තුළ සංසාර දුකින් අත මිදෙන්නම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං